COVID-19 සුනාමිය හරහා අපි රාජ්‍ය සේවකයෝන්ගේ වැටුප් කපලා අතිකාල දීමනා කපලා අද වාර්තා වෙන්නේ අපි සුවවිරුවන් කියලා සඳහන් කරන සෞඛ්‍ය සේවයේ දොස්තර මහතුරු ඇතුළු සියලු කාර්ය මණ්ඩලවල අතිකාල දීමනාව මාස 3කට දීලා නැහැ. හැබැයි එහා පැත්තෙන් විශාල අරමුදලකුත් එකතු කරනවා. ඉටුකම කියලා. නමුත් අර අතිකාල දෙන්නේ අතිකාලයක් වැඩ කරන සුවසේවකයන්ටත් අතිකාල නැහැ. ඒ වගේම අපි දැක්කා යාලංකා ශ්‍රී ලංකන් සමාගමේ 1000ක් මේ වෙනකොට ඉවත් කරලා. සෑම පෞද්ගලික අංශයේ ආයතනයකම අඩුම වශයෙන් සේවකයන් එම ආයතන වලින් 3න් එකක් අද රැකියා විරහිත භාවයට පත් කරලා තියෙනවා. ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්ෂයකට අධික ප්‍රමාණයක රැකියා අහිමි වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. හැබැයි වෙන රටවල අඩු වශයෙන් ඉන්දියාවේ පෞද්ගලික අංශයට ආධාර දීලා සේවකයන්ගේ සේවය රඳවා ගැනීම සඳහා සහනාධාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුවත් අපේ රටේ මේ විරුවන් ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලියක් නැහැ. ඊළඟට අපි බලමු අපිට සල්ලි හොයලා දෙන අපි ජීවත් කරවන මැද පෙරදිග රට විරුවායයි විරුදාවලිලත් ඒ විරුවන් ඒ ජනතාව කොවිඩ් වසංගතයට මුහුණ දෙන්න බැරුව ඒ රටේ රැකියාවල් නැති වෙලා මේ රටට එන්න අද වැඩපිළිවෙලක් හදන්නට මේ දේශප්‍රේමීන්ට බැරි වෙලා තියෙනවා. ඒ වගේම මේ සියලු කතන්දර ඔස්සේ අපි දකින අනිත් දේ තමයි ඉතා බරපතල බඩු මිල ඉහළ යෑමක් සිද්ධ වෙනවා. මිනිස්සුන්ගේ එක පැත්තකින් රැකියා නැති වෙලා ජීවිකාව අහිමි වෙනකොට ජීවිතයට ඇති අයිතිය ගැන ප්‍රශ්න කරනකොට ජීවිකාව ගෙන යන්න බැරි වෙලා ඉන්න වෙලාවක මේ රජය මොකද්ද කරන්නේ? මේ රජය කරන්නේ තමන්ගේ මිලිටරි ව්‍යාපෘතිය දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම සඳහා පිඹුරුපත් යොදනවා. එක පැත්තකින් අපි පුදුම වෙන්නේ නැහැ මේ මිලිටරි මානසිකත්වයක් තියෙන මිනිස්සුන්ට පොදු ජනතාවගේ දුක අඳුනෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි ගොවියාට පෝර එල්ලුවට ඒ ගැන තැකීමක් නැති වෙන්නේ. අලි මිනිස් ගැටුම ගැන තැකීමක් නැති වෙන්නේ. රැකියා අහිමි වෙන සේවකයන් පිළිබඳව තැකීමක් නැති වෙන්නේ. ඒ ගැන පුදුමයක් නෙවෙයි. ලෝකයේ පුරාම ඉතිහාසයේ මිලිටරි මානසිකත්වයෙන් තිබුණු අය ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ හැටි අපි දන්නවා. සාමාන්‍ය ජනතාවගේ දාඩිය අමාරුකම දුක ඔවුන්ට sannivedanaya වෙන්නෙත් නැහැ සංවේදනය වෙන්නෙත් නැහැ. ඒක තමයි මේ අපි අත්දකිමින් ඉන්න යථාර්ථය. මෙවැනි පසුබිමක අපිට කියන්න වෙනවා කරුණු කීපයක්. එකක් තමයි අපිට ආරංචි වෙලා තියෙනවා ඡන්දේ පවත්වනවා කියලා දැන් නුදුරේම ඒ නුදුරේම පවත්වන ඡන්දය කොවිඩ් නිවාරණ වැඩපිළිවෙලක් තුල සිදු කරනවායි කියලා කියනවා. එහිදී කොමිසම විසින් මැතිවරණ කොමිසම විසින් අපිට කියනවා සුවසේවාවේ නිලධාරීන් 10000ක් ඒ ඡන්ද මධ්‍යස්ථාන වලට අනියුක්ත කරනවායි කියලා. හැබැයි ඒ අනියුක්ත කරන අතරෙම දැනට වාර්තා වෙනවා සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම බුද්ධි නිලධාරියෙකුත් අනියුක්ත කරන්න. අපි මේට සපුරා විරුද්ධ වෙනවා. ඒ වගේම අපි රජයෙන් ප්‍රශ්න කරනවා බුද්ධි නිලධාරීන් මේ ඡන්ද මධ්‍යස්ථාන වලට අනියුක්ත කිරීමේ යටි අරමුණ කුමක්ද කියලා. ඔබ දන්නවා දැන් වෙනකොටත් අපේ හැම ගෘහයකින්ම පොලිසිය අපේ පෞද්ගලික තොරතුරු එකරාශි කරමින් ඉන්නවා. ඒ එකරාශි කිරීමට අපි විරුද්ධ වෙන්නේ නැහැ. එම තොරතුරු ස්වාධීන ආයතනයක් යටතේ එම තොරතුරු පරිපාලනය කරනවා නම්. නමුත් මෙම තොරතුරු විශාල අපි දන්නවා big data ව්‍යාපෘතියක් තියෙනවා. ඒ big data ව්‍යාපෘතිය හරහා අපේ පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය දේශපාලනීකරණය කිරීමේ බරපතල අවදානමක් තියෙනවා. ඒ අවදානම හරහාම මේ රජය දැනට ක්‍රියාත්මක කරන්න හදන මේ සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම
බුද්ධි නිලධාරියෙක් අනියුක්ත කිරීමේ ක්‍රියාවලිය තුළ පුරවැසියන් නිදහසේ ඡන්දය දීමට ඇති පරිසරය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා කියලා අපි කියන්න කැමතියි. මේ ඉතා බරපතල ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ගහන පහරක්. ඒ වගේම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මිලිටරි කරණයට යට කිරීමේ ක්‍රියාවලිය. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ඉතා වියුක්ත ක්‍රියාවක්. COVID-19 නිවාරණය කිරීම බුද්ධි නිලධාරීන් යම් සේවයක් කරා. ඒ නිසා මේකත් ඒකෙම කොටසක් කියලා. අපි ප්‍රශ්න කරනවා ඒක ඒකේ කොටසක්ද කියලා. මේ ගැන අපිට හිතන්න වෙන්නේ පසුගිය දවසේ ලංකාවේ ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්ති යටතේ අපි දැක්කා ලංකාවේ ඉහළ මිලිටරි මණ්ඩලයක් ස්ථාපිත කරා. ඒ මිලිටරි මණ්ඩලයේ කේන්ද්‍රීය අරමුණු හැටියට කිව්වේ අනාරක්ෂිතභාවය ඉවත් කරන්න, විනයගරුකභාවය ඇති කරන්න, දැහැමි සමාජයක් ඇති කරන්න සහ නීතිගරුක සමාජයක් ඇති කරන්න කියලා මිලිටරි මණ්ඩලයක් පත් කරා ජනාධිපති කාර්යාලය. මේ මිලිටරි මණ්ඩලය 13 දෙනෙක්ගෙන් සමන්විතයි. ඒ 13 දෙනාගෙන් 6 දෙනෙක්ම බුද්ධි නිලධාරීන්. මේක බුද්ධි රාජ්‍යයක් බවට පත් කිරීමේ ක්‍රියාවලියක්ද කියන සැකය අපිට එනවා. ඒ 13 දෙනා අතරින් කිසිදු සිවිල් වැසියෙක් නැහැ. එම මිලිටරි මණ්ඩලය තමයි අද ලංකාවේ ස්ථාපිත වෙච්ච රාජ්‍ය සේවයට නිත්‍ය ලේකම්වරුන්ට අනදීම සිදු වෙන්නේ. මේක ඉතා භයානක තත්ත්වයක්. දැන් ඒ වගේම අපිට ප්‍රශ්න කරන්න වෙනවා මේ දැහැමි සමාජයක් ඇති කරන්නට මේ මිලිටරි නිලධාරීන්ට සහ බුද්ධි නිලධාරීන්ට තියෙන හැකියාව මොකක්ද කියලා. ඒ වගේම විනයගරුක සමාජයක් ඇති කිරීම සඳහා මේ හමුදාවේ විනය සිවිල් සමාජයටත් සිවිල් පුරවැසියන්ටත් ගේන්නටද මේ මිලිටරි මණ්ඩලයක් ඇති කරලා තියෙන්නේ. මේක ඉතා භයානක ප්‍රවණතාවයක්. මේ භයානක ප්‍රවණතාවය අද අපිට අත්විඳින්නට නැති වුණත් නුදුරු අනාගතයේදී මේ පිළිබඳව අපිට භයානක ප්‍රතිඵල අත්වේ. මම මේක ගැන මේකේ භයානකකම කියන්න පොඩි ජාත්‍යන්තර උදාහරණයක් ගන්න. අපි දකිනවා අද ලංකාවේ හුඟක් දෙනෙක් මේ ඇමරිකාවේ කළු ඇසියන්ට ෆ්ලොයිඩ්ට විරුද්ධව වෙච්ච ප්‍රහාරය හෙලා දකින්න. ඒ වගේම ට්‍රම්ප් හෙලා දකින්න. ඇමරිකාවේ පීඩනකාරී තත්ත්වය හෙලා දකින්න. දැන් ට්‍රම්ප් ජනාධිපතිවරයා කිව්වා උද්ඝෝෂණය කරන පුරවැසියන් පාලනය කරන්න සඳහා එරට හමුදාව කැඳවනවායි කියලා. එරට හමුදාව කැඳවනවායි කියලා කිව්වම හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ජේම්ස් මැටිස් ප්‍රකාශයක් නිකුත් කළා කියනවා කිසි ලෙසක හමුදාව පුරවැසියන්ගේ ක්‍රියාකාරීත්වයන් සඳහා භාවිතා කිරීමට ඇමරිකානු ව්‍යවස්ථාව ඉඩ දෙන්නේ නැහැ. ඒක වැරදි. අපේ කොහොමද කතාව? ඉතිහාසය. ලංකාවේ ජලය ඉල්ලලා උද්ඝෝෂණය කරපු රතුපස්සල පුරවැසියන්ට ප්‍රතිචාර දක්වන්නට යවුවේ හමුදාව. පඩි වැඩි කරන්න ඉල්ලපු නිදහස් වෙළඳ කාලාපයේ සේවකයන්ට ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වන්න යවුවේ හමුදාව. එහෙම අතීතයක් තියෙන රටක එහෙම අතීතයක් තියෙන පාලකයන්ට මේ වගේ මිලිටරි මණ්ඩලයක් පිහිටවලා විනය දැහැමි බව ඒ වගේම නීතිගරුක බව මිලිටරි මණ්ඩලයේ උපදෙස් මත රාජ්‍ය ක්‍රියාත්මක කරන්න යනවනම් අපිට දෙයියන්ගෙම පිහිටයි කියන්න තමයි අපිට වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මිලිටරි කරණය එක පැත්තකින් ඒ වගේම මම කලින් කිව්වා වගේ මිනිස්සු පාන් ඉල්ලනකොට කේක් කාපල්ලයි කියලා මේ ඉහළ මට්ටමේ විනය ගැන කතා කරන මේ දේශපාලනය මාස 6කින්ම ජනතාවට ඔප්පු වෙලා තියෙනවා මේ ගොනා එන්නේ මොන පොල් පැලයක් කන්නටද කියලා. මේක බරපතල තත්ත්වයක්. ලංකාවේ පුරවැසියන් මේ බරපතල තත්ත්වය අවධානයට ගන්න ඕන. ඒකම අපි කියන්න කැමති අවසාන වශයෙන් මෙවැනි පාලන ක්‍රමයක්
පවත්වාගෙන යන අතරේ මම අර කියපු පාන් ඉල්ලනකොට කේක් දෙන්නම් කියන පාලනයක් පිළිබඳ තවත් උදාහරණයක් මෑත භාගයේදී අපේ අගමැතිතුමා සහ මහ බැංකුවෙන් අනාවරණය වුණා. ඒක තමයි ද ෆිනෑන්ස් ආයතනයේ. ද ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරුවන්ට රජය කියනවා අපිට දෙන්න පුළුවන් ලක්ෂ 6ක් විතරයි. නමුත් ඔබ දන්නවා ඒ වගේම කියනවා අගමැතිතුමා මේ තත්ත්වය අපිට කරන්න දෙයක් නැහැ. මහ බැංකුව අධීක්ෂණය කරනවා. මහ බැංකුව අධීක්ෂණය කරාට අපිට වග කියන්න පුළුවන් වෙන්නේ ලක්ෂ 6කට විතරයි. මේක ඉතා බරපතල තත්ත්වයක්. ලංකාවේ මේ තැන්පතු දාන්නේ කවුද? ලංකාවේ මේ තැන්පතු දාන්නේ අපේ විශ්‍රාමිකයෝ. අපේ විශ්‍රාමික වැටුප් ක්‍රමය තියෙන බරපතල පරස්පර හින්දා අපේ විශ්‍රාමිකයෝන්ගේ ආදායම විශ්‍රාමිකයෝගේ ආදායම දෙන්නේ මේ වත්කම් වලින්. නමුත් මහ බැංකුව අද ඉඩහැරලා තියෙනවා මේ ලංකාවේ ෆිනෑන්ස් කොම්පනි තියෙනවා 41ක්. ඒ 41කින් 3න් එකක් තමන්ගේ වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්නේ. ඒ වගේම සමාගම් 20ක් ද්‍රවශීලතා අරබුදයකට ඇවිල්ලා තියෙනවා. මහ බැංකුව කවදාවත් මේ සමාගම් වලට බල කරන්නේ තමන්ගේ වාර්ෂික ගිණුම් ප්‍රකාශ සමාජගත කරන්නේ කියලා. එවැනි තත්ත්වයක ලංකාවේ ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන් විතරක් නෙවෙයි ලංකාවේ 120ක් තැන්පතු තියෙන්නේ මේ ෆිනෑන්ස් සමාගම් ඇතුලේ. ඒ 120 තැන්පත්කරුවන් බරපතල අනතුරකට ලක් වෙනවා මේ මහ බැංකුවේ ක්‍රියාවලිය නිසා. ඒන්ද ඕනම සමාගමකට තමන් නොසැලකිලිමත් ලෙස තමන් මේ තැන්පත්කරුවන්ගේ ප්‍රාග්ධනය භාවිතා කරලා ඇවිල්ලා කියන්න පුළුවන් අපි බංකොලොත් කියලා. ඊට පස්සේ රජය ඇවිල්ලා කියනවා ඔබ කොතරම් ප්‍රමාණයක් තැන්පත් කරුවත් ඒ තැන්පත් කර ප්‍රමාණයෙන් අපිට ගෙවන්න පුළුවන් ලක්ෂය 6යි කියලා. ඉතින් මේක හරියට අර ඉබ්බා වතුරට දානකොට ඇන්නෑවේ කිව්වා වගේ වැඩක්. ඉතින් මේකද මේ සිස්ටම් එක? මේකද මේ රජයේ වගකීම? ඉතින් මේ ක්‍රියාවලින් වෙන්නේ සියලුම ෆිනෑන්ස් කොම්පනි වලින් තැන්පත්කරුවන් ඉවත් වෙන එක. ඉතින් මේක භයානක ප්‍රතිඵලයක්. අදවත් එක පැත්තකින් මේ ඔවුන්ගේ ගිණුම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න, අනිත් පැත්තට ඒ මහ බැංකුවේ අධීක්ෂණය මේ පවුල් වලට ග්‍රහණයට ලක් වෙලා තියෙන මේ ෆිනෑන්ස් සමාගම් 41කින් බහුතරයක් පාලනය කරන්න අධීක්ෂණය කරන්න කියලා අපි වගකීමකින් කියනවා. ඒ වගේම මෙවැනි පරිසරයක තමයි අපිට ඡන්දය පවත්වන්නට සිදු වෙලා තියෙන්නේ. මාස 6කින් නොවැම්බර් 16 වෙනිදා විශාල බලාපොරොත්තු තියාගෙන හිටපු ඡන්දදායකයෝ අද ඉච්ඡා බංගත්වයට පත් වෙනවා. ඒ ඉච්ඡා බංගත්වයට පත් වෙන ඡන්දදායකයෝ ක්‍රමානුකූලව මං හිතන්නේ මේ රජයෙන් ඉවත් වෙමින් වියෝ වෙමින් තියෙනවා. දැන් කවුරු වහසි බස් කිව්වත් 3න් 2 බලයක් ගැනීමේ ප්‍රාර්ථනාවක් මේ ආණ්ඩුවට නැහැ. ඒ වගේම එවැනි හැකියාවකුත් නැහැ. ඒ වගේම ඡන්දය ජනාධිපති ඡන්දය ගැන කතා කරලා එහි දත්ත විශ්ලේෂණය කරලා කරපු ප්‍රක්ෂේපණයන් මත මේ ආණ්ඩුවට බහුතර පාර්ලිමේන්තු බලයක් එනවයි කියන කතාවකුත් නැහැ. එහෙමනම් අද ආණ්ඩුව සහ විපක්ෂය ඉන්නේ සම බිමක. ඒ සම බිමක පාර්ලිමේන්තුවේ අනාගත බලය කවදා කාට ලැබෙයිද කියන යම්කිසි අවිනිශ්චිතතාවයක් තුල මෙතෙක් ආණ්ඩුව දේශපාලනිකව කරන ලද වහසි බස්වල සීමා භාවයක් ඇති කරගන්නමින් තියෙන අවධියක අපි දකිනවා ආණ්ඩුවේ ඉතා গুপ্ত ක්‍රියාවලියක්. ඒක තමයි මේ මැතිවරණ කොමිසම කළු කරන්නට කරන උත්සාහය. අපි දැක්කා මේක ඊටාම සිස්ටමැටික් විදියට ක්‍රමානුකූලව සිදුවෙන දෙයක්. මීට කලින් දවසක අපි දැක්කා ආණ්ඩුවේ සහ ආණ්ඩුවට හිත ඇති ජනමාධ්‍ය රාජන් හූල් තමයි මේ සම්බන්ධයෙන් මුවහම හැටියට භාවිතා කරන්නේ. එක වෙලාවක අපි දකිනවා රාජන් හූල් ගැන කියනවා නිරෝධායනය කඩ කරපු රාජන් හූල්.
දුව නිරෝධානය වෙලා මධ්‍යස්ථානයේ ඉඳලා කොමිසම් කාර්යාලයට ආවා එතනින් එලව ගත්තා කියලා ඔහු කළු කරනවා. දැන් අලුතෙන්ම කළු කිරීම සිදු කිරීම කරන්නේ රාජන් හූල් සම්බන්ධයෙන් ඊයේ වාර්තා වුණු අන්දමට ඔහු යාපනයේ දෙමළ ටෙලිවිෂන් ආයතනයකට කරන ලද ඉන්ටර්විව් එක. දැන් මේ ඉන්ටර්විව් එක පදනම් කරගෙන විශේෂයෙන්ම හූල් මහතා පොහොට්ටුව පක්ෂයට ඡන්දය දෙන්න එපා කිව්වයි කියලා විශාල අඳෝනාවක් නගනවා. ඒ අඳෝනාවේ ඇතුළත තියෙන්නේ අර කියපු කොමිසම කළු කරන්න. ඇයි කොමිසම කළු කරන්නේ? මම වගකීමෙන් කියනවා මොවුන් හදන්නේ මේ ආණ්ඩුවේ එක කොටසක් හදන්නේ ඡන්දය නොපවත්වන්න. ඒ ඡන්දය නොපවත්වන්නේ හූල් මහතා කොමිසමට සහභාගී වුණේ නැත්නම් තුන් දෙනාගේ ඝනපූර්ණය සිද්ධ කරන්න බැරි වෙනවා. ඝනපූර්ණය නැත්නම් ඡන්දය පවත්වන්නට බැරි වෙනවා. ඡන්දය පැවැත්වෙන්නේ නැත්නම් කාටද වාසිය? අර අපි ඉස්සෙල්ලා කතා කරපු මිලිටරි ක්‍රමය ඉදිරියට ගෙනියන්න. පාර්ලිමේන්තුව ජූනි 2 වෙනිදා ඉඳලා නැහැ. ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය වෙලා තියෙනවා. අපි බය නැතුව කියනවා මොන තීරණ දුන්නත් 2 වෙනිදා ඉඳලා ලංකාවේ සුජාත රාජ්‍යයක් නැහැ. ඒ තත්ත්වයක් තුළ මේ මැතිවරණ කොමිසම කළු කිරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම නිර්ලජ්ජිත ලෙස යනවා. මම කියන්න කැමති මේ මාධ්‍ය ඒකපාර්ශ්විකව කරන රාජන් හූල්ව දඬු කඳේ ගැහිම ඉතා වැරදි. මෙන්න මේක තමයි රාජන් හූල් ඔය කියලා තියෙන්නේ මේ වාර්තා වෙන විදිහට. මම ඉංග්‍රීසියෙන් උපුටා දක්වනවා. Under the 19th amendment it is hard to cheat. ඉතා හොඳ ප්‍රකාශයක්. 19 සංශෝධනය යටතේ කාටවත් වංචා කරන්න බෑ. But this they attempt to do by intimidating the commission. කොමිසමට බලපෑම් කරන්න හදනවා. At meeting the SLPP journalist will be in front and give me rubbish in Sinhala they know. I cannot read. මට දන්නේ නැති මට කියවන්න බැරි කුණු ප්‍රශ්න අහනවා. They threaten to remove me from commission. ඔවුන් මාව කොමිසමෙන් ඉවත් කරන්න හදනවා. ඒකට තර්ජනය කරනවා. And lots of lies are written about me. මගේ ගැන මම කිව්වේ ඒකයි. Lot of lies are written about me. You should not vote for those who lie to you. පොහොට්ටුවට ඡන්දෙ දෙන්න එපයි කියලා නෙවෙයි කියලා තියෙන්නේ. You should not vote for those who lie to me. Lie to you. ඒක අපිත් කියනවා. පුරවැසියන්ට බොරු කියන මිනිසුන්ට ඡන්දෙ දෙන්න එපයි කියන එක පොදු කතාවක්. Some Tamil Congress members intimidated me in early 2000 at an election. The file was taken to the AG office saying that he has to think about it. It is still there and the case cannot move. The whole establishment is about protecting the cheats. සම්පූර්ණ ක්‍රමය ලංකාවේ තියෙන්නේ වංචාකාරයෝ ආරක්ෂා කරන්න. Whom everyone knows are cheating. ඉතින් ලංකාවේ වංචාකාරයෝ කවුද කියලා දන්නවනම් ඉතින් ඒ තොප්පිය දාගත්තට කමක් නැහැ. නමුත් දැන් මෙතන වෙන්නේ හූල්ට ගහන එක වෙනම දෙයක්. නමුත් කොමිසම කළු කරලා කොමිසම පුරවැසියන් ඉදිරියේ බරපතල අප්‍රසාදයකට ලක් කළා මේ කරන්න හදන්නේ මොකද්ද? අපි පුරවැසියාගෙන් ඉදිරිපත් කරන ප්‍රශ්නය එකයි. කොමිසමේ වළංගුභාවය සුජාතභාවය අහෝසි වුණොත් මොකක්ද ඒකේ තියෙන ප්‍රතිඵලය? ප්‍රතිඵලය තමයි ඡන්දය කල්යාම. ඡන්දය දාන්න මිනිස්සු එළියට එන්නේ නැති එක. එහෙමනම් අර මං කලින් කියපු දේවල් එක්ක මේක සැසඳෙනවා. මිනිස්සු ඡන්දය දාන්න එළියට එන්නේ නැත්තම් ඡන්ද පොළට යන්නේ නැත්තම් කාටද වාසිය? ක්‍රමය වැරදි කියලා හිතනවා නම් ඡන්දය කල් ගියොත් කාටද වාසිය යන්නේ? මෙන්න මේවා පිළිබඳව මේ සමාජය දෙවරක් හිතා බලන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. අපිට පේන දේ, පේන සත්‍ය නෙවෙයි ඇතුලේ තියෙන්නේ.
අන්න ඒක තමයි අද දවසේ අපේ පණිවිඩය. ඡන්ද ක්‍රමය නැති කරනවා. ඒ වගේම ඡන්ද ක්‍රමය අවලාද නගා යට කරන්න හදනවා. අනිත් පැත්තට මේ පාන් නැත්තම් කේක් කාපල්ලා කියන මේ ක්‍රමය තුල අවසාන වශයෙන් මොවුන් මේ රට තුල මිලිටරි රාජ්‍යයක් ගොඩනැගීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ගෙනියනවා කියමින් මා නිහඬ වෙනවා. ස්තුතියි. මා ආරාධනා කරනවා මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.